හරි අපි යමු paper 4 එකේ discussion එකට. ඔයගලන්ට දැන් marks දාගන්න විදියත් එක්ක marking එක එවලා තියෙන නිසා මම ඊටාම අමාරු ගැටලු විතරයි මේ discussion එකේදී සාකච්ඡා කරන්නේ. ඊටු ඒවා සාකච්ඡා කරනවා මේ වාට විවරණයෙන් බලා ගන්න පුළුවන්. දැන් බහුවර්ණ papers වලට තියෙන විවරණය සම්පූර්ණයෙන්ම සියලුම බහුවර්ණ විවරණය කරලා MCQ එක දෙන නිසා ඒක නැවත discussion එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නම structured සහ essay ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ රචනා ප්‍රශ්න සහ මම ඔයාලට ඩිස්කෂන් එකක් දෙනවා. මොකද ඒකේ ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය මේ මාකින් එකේ නැති නිසා. right අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කරමු. පළවෙනි කියලා තියෙන පුතේ PQRST U යනු ආවර්තාවකයේ ආන්තරික නොවන අනුයාත නොවන මූලද්‍රව්‍ය හයක්. අනුයාතත් නෙමෙයිලු එක ළඟ පිටිනේවත් නෙමෙයිලු. මේ ආන්තරික වෙන්නෙත් නෑලු. දැන් ආන්තරිකයි කියලා අපි ගන්න 21 සිට 30 දක්වා පවතින මූලද්‍රව්‍යනේ. ආන්තරික මූලද්‍රව්‍ය කියලා ගන්න 21 ඉඳන් 30 දක්වා දෙන මූලද්‍රව්‍ය තමයි ආන්තරික මූලද්‍රව්‍ය කියලා ගන්න. ඒතර ආන්තරික මූලද්‍රව්‍ය ගණයට වැටෙන්නේ නැහැලු. right ඒ කියන්නේ මේ අනිවාර්යයෙන් මේ පළවෙනි මූලද්‍රව්‍ය 20 ගැන තමයි කියන්නේ. P සිට U දක්වා පරමාණු ක්‍රමාංක ආරෝහණය වන අතර U හි පරමාණු ක්‍රමාංකය 20 වේ. ඒ කියන්නේ P වලින් ඉඳන් U වලට පිළිවෙලින් වැඩි වෙනවා කියලා කියන්නේ. පරමාණු ක්‍රමාංකය පිළිවෙලින් වැඩි වෙනවා. ඒතර මෙතන 6ක් විතර තියෙනවානේ. ඊට පස්සේ අහනවා U හි පරමාණු ක්‍රමාංකය 20ට වඩා අඩුයි. දැන් P Q R S T U කියලා තියෙනවා. ඒතර U පරමාණු ක්‍රමාංකය 20ට වඩා අඩු එක්කෙනෙක්ලු. කියන්නේ අනිවාර්යෙන් මේ පළවෙනි 20 කියන්නේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් අපි කතා කරමු. අපි ආවර්තාවක වගේ ගත්තොත් එහෙම ඔකේ කියන්නේ හයිඩ්‍රජන් මේ හරිය හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන්. හරි එතකොට සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් නේ පළවෙනි 20. ඒතර 20ට අඩු අය තමයි ඔය කියන්නේ. ඒතර P කියන එක ගත්තොත් එහෙම P කියන එක කෙනා ඉන්නේ දැන් පළවෙනි අයනීකරණ ශක්තිය 1310 3390 5320 7450 11000 ගාණක් තියෙනවා. මෙන්න මෙතන ලොකු වෙනසක් තියෙනවා මේ පේනවනේ. ඒ කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කිරීම පහසු. පළවෙනි ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කිරීම පහසුයි. 7 වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න අමාරුයි. ඒ කියන්නේ 6 වෙනි කාණ්ඩය. ඒතකොට එහෙම කියන 6 වෙනි කාණ්ඩෙනේ එහෙම වෙන්නේ. 6 වෙනි කාණ්ඩෙක් කෙනෙක් වෙන්න ඕන. මොකද ඉලෙක්ට්‍රෝන 6ක් ඉවත් කරන්න පහසුයි 7 වෙනි ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න අමාරුයි. ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසයක් ඇති. ඒත් අනිවාර්යෙන් 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වෙන්න ඕන. 6 වෙනි කාණ්ඩේ ඉන්නේ ඔක්සිජන් හරි සල්ෆර් හරි වෙන්න ඕනේ. හැබැයි සල්ෆර් කියලා ගන්න බෑ. ඇයි ඒ? ඇයි දැන් P කියන එක්කෙනා දැන් මෙතන කියනවා P සිට U දක්වා පරමාණු ක්‍රමාංක ආරෝහණය. ආරෝහණය වෙනවා කියන්නේ මොකද්ද? පිළිවෙලින් වැඩි වෙනවා කියලා කියන්නේ. ඒතර පිළිවෙලින් වැඩි වෙනවා නම් එතකොට මෙයා 16 වෙනි මූලද්‍රව්‍ය වුණොත් 17 18 19 20. ඒතර මේ 20 පණිනවා. ඒතර එහෙම වෙන්න බෑනේ. ඒතර 20 පණිනවා. ආරෝහණය වෙනවනම්. එහෙනම් එයා 16 කියලා ගන්න බෑ. එහෙනම් එයා ගන්න වෙන්නේ ඔක්සිජන් කියලා. හරි. එහෙනම් ගන්න වෙන්නේ ඔක්සිජන් කියලා තමයි. P කියන එක න ඔක්සිජන්. R කියන්නේ R ගෙත් ඔය වගේ කාණ්ඩාංකය අඳුරා ගන්න පුළුවන්. R වල කාණ්ඩාංකය R වල බලන්න 7ක් ඉවත් කරන්න පුළුවන්. 91608 වෙනි. ඒක 7ක් ඉවත් කරන්න ලේසි 8 වෙනි එක අයින් කරන්න අමාරුයි කියලා ඔය කියන්නේ. ඒතර 7ක් ඉවත් කරන්න ලේසි නම් 17 වෙනි කාණ්ඩේ. 17 වෙනි කාණ්ඩේ ක්ලෝරින් කියලා ගන්න බෑ. මොකද ක්ලෝරින්ට 17 දැම්මොත් 18 19 20 පනිනවා. 20ට අඩු වෙන්න එපේ. එහෙනම් එයා ගන්න වෙන්නේ ෆ්ලුවරින් කියලා තමයි. නේද? R එක sorry මේ Q එක R නෙමෙයි Q. හරි Qට ගන්න වෙන්නේ එතකොට ෆ්ලුවරින් කියලා. R එක කියන්නේ 2080 3950 6150 මේකේ විශාල වෙනසක් කොහෙවත් නැහැ නේ. විශාල වෙනසක් කොහෙවත් නැහැ. කොහෙවත් විශාල වෙනසක් නැත්නම් ෂුවර් එකටම මේක මොන කාණ්ඩයටද ඇයිද වෙන්නේ? කොහෙවත්ම විශාල වෙනසක් නැහැ කියන්නේ මෙයා අනිවාර්යයෙන්ම 18 වෙනි කාණ්ඩේ. 18 වෙනි කාණ්ඩේ නම් ගන්න වෙන්නේ ඉතින් ආගන් කියලා ගන්න බෑනේ. ආගන් 18 ගත්තොත් එහෙම මෙයා 18 කියලා ගත්තොත් එහෙම ප්‍රශ්නයක්. 19 20 පණිනවා. එහෙනම් ගන්න වෙන්නේ නියෝන් කියලා තමයි. S එක ගමු. S එකේ මොකද තත්ත්වය? S එකේ වෙන්නේ S එක 570 1820 2740 11600 14800 18400 S එකේ ලොකු වෙනසක් කොහෙද තියෙන්නේ S එක. මෙතන තියෙනවා මේ 2740 11000 ගාණක් වෙනකන්. මේක තුන්වෙනි කාණ්ඩේ එක්කෙනෙක් වෙන්න ඕනේ. ඒ තුන්වෙනි කාණ්ඩයේ එක්කෙනෙක් T කියන එක්කෙනා ඒතකොට ඇලුමිනියම් කියලා ඕනනම් ගන්න පුළුවන් නේද? වැඩි වෙන්න එපේ. ඒතර මෙයා ඔක්සිජන් කියලා ගත්තා P එක. Q කියන එක්කෙනා එතකොට ෆ්ලුවරින් වුණා. R එක ගත්තේ නියෝන් කියලා. S කියන එක්කෙනාව එතකොට අපිට S කියන්නේ අනිවාර්යෙන් 13 වෙනි කාණ්ඩේ එක්කෙනෙක්. බෝරෝනුයි ඇලුමිනියනුයි දෙන්නම ගන්න පුළුවන්. හැබැයි බෝරෝන් ගන්න බෑ. මොකද දැන්
ආරෝහණය වෙනවා කියන්නේ මොකද? ටික ටික වැඩි වෙන්න එපේ පරමාණු ක්‍රමාංකය. බෝරෝන් පස්වෙනි එක්කෙනානේ මේ. මෙයා විතර PQR S කියන එක ඊටත් වඩා වැඩි වෙන්න ඕන. ආරෝහණය වෙන්න එපේ. එහෙනම් ඇලුමිනියම් තමයි ගන්න වෙන්නේ. හරිද? T කියන එක්කෙනා බලමු. T කියන එක්කෙනාගේ ඊටාම විශාල වෙනසක් තියෙන්නේ කොතනද? T කියන එක්කෙනාගේ ඊටාම විශාල වෙනසක් තියෙනවා මෙතන 4360යි 16000. ඒ කියන්නේ පළවෙනි 4 ඉවත් කරන්න ලේසි. එහෙනම් එයා හතරවෙනි කාණ්ඩේ. මේ විශාලම ગેප් එක තියෙන්නේ මෙතනනේ දැන්. සිලිකන් කිව්වම පේනවා 1s2 2s2 2p6 3s2 3p2. ඔහම පළවෙනි හතර අයින් කරපු ගමන් මේ ශක්ති මට්ටම බිඳෙනවා. ඊළඟට මේ නියෝන්ගේ උච්ච වායු වින්‍යාසයට ඇවිල්ලා දෙන. ඒකයි ශක්තිය වැඩි. උඩේ වගේත් එහෙම හිතන්න පුළුවන් ඉතින්. හොඳයි දැන් බෝරෝන් p කියන එක නා ඔක්සිජන් කියලානේ ගත්තේ. ඇයි ඒ? මේ මෙතන බලන්න 6ක් ගියාම ඇයි එහෙම වෙන්නේ? ඔක්සිජන් කියන්නේ 1s2 2s2 2p2. හරි. එතකොට යාගේ මේ 2p4 sorry. එතකොට මෙතන මේ පළවෙනි 6 ගියාම හීලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට එන්නේ හීලියම්. එතකොට යා උච්ච වායු වින්‍යාසයක්. මේන 6ම අයින් කරන්න ලේසි. ඊට පස්සේ බෑ. ඒකයි මේ වැඩි වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහටයි බලන්නේ. හරි? මේවා ඉතින් ඔයාලට දන්න දේවල්නේ. ඊට පස්සේ අන්තිමට අපිට ගමු T. T ගත්තොත් එහෙම දැන් T ව හතරවෙනි කාණ්ඩේ සිලිකන් තමයි ගන්න වෙන්නේ නේ. ඒක කාබන් කියලා ගන්න බෑනේ. මොකද ආරෝහණය වෙන්න එපේ. U එක U එකෙත් එතකොට වැඩිම වෙනස මෙතන තියෙන 11000 33600. එතකොට 7ක් අයින් කරන්න ලේසි. ඒ නිසා අපි ක්ලෝරින් කියලා ගමු. right? එහෙම තමයි ගන්න වෙන්නේ. එතකොට ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, ඇලුමිනියම්, සිලිකන්, ක්ලෝරින් විදිහට තමයි ගන්න වෙන්නේ කට්ටිය. right? මාකින් එකේ තියෙනවා සියලුම දේවල්. මම මේ ගන්න විදිය තමයි පැහැදිලි කරන්නේ. හරි ඊළඟට තියෙන්නේ පුතේ ඊළඟට අපිට පැහැදිලි කරන්න වෙන්නේ මේකෙන් පස්සේ මෙයම ඊළඟට හඳුනාගත් මූලධාර සත්‍ය සංකේත ඇසුරෙන් පහත ප්‍රශ්න විදුරණතාවයේ වැඩිම වෙන්න කවුද? ඒවනේ ඉතින් පැහැදිලි. විදුරණතාවයේ වැඩිම වෙන්න ඕනේ ෆ්ලුවරින්ට. එකිනෙක සංයෝජනය වීමෙන් යෝධ සහ සංයෝජන දැලිස් හදන්නේ සාමාන්‍යයෙන් 14 වෙනි කාණ්ඩේ. ඒතර සිලිකනුයි ඔක්සිජනුයි සම්බන්ධ වෙලා තමයි සිලිකන් ඔක්සයිඩ් හදන්නේ SiO2 හොඳේ. සිලිකන් ඔක්සයිඩ් කියන්නේ යෝධ සහ සංයෝජන දැලිසක්. යෝධ සහ සංයෝජන දැලිස් හදන්නේ 14 වෙනි කාණ්ඩේ ආයේ කාබනුත් හදනවා, සිලිකනුත් හදනවා, right? ඊළඟ ලෝහයක් වන මූලද්‍රව්‍ය වෙන්නේ ඉතින් ඇලුමිනියම්. ඇලුමිනියම් තාපුතේ උතන තියෙන ලෝහ ගණයට අපිට ගන්න වෙන්නේ ඇලුමිනියම්. අනිත් ඒවා ඔක්කොම අලෝහනේ තිබුණේ නේද? ඔක්සිජන් අලෝහයක්, ෆ්ලුවරින් අලෝහයක්, නියෝන් උච්ච වායුවක්, සිලිකන් කියන්නේත් අලෝහයක්, ක්ලෝරින් කියන්නේත් අලෝහයක්, ඇලුමිනියම් තමයි ලෝහය. හරිනේ? right. ඔකේ ලකුණු ලබා දෙන විදිය මාකින් එකේ තියෙනවා. මාකින් එකෙන් ලකුණු ලබා දෙන විදියට යන්න. ඊට පස්සේ තියෙනවා මේ එකම කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍යයන් එම කාණ්ඩය සමග ලියා දක්වන. එකම කාණ්ඩයේ හිටියේ 17 වෙනි කාණ්ඩේ ෆ්ලුවරිනුයි ක්ලෝරිනුයි හිටියේනේ FCl. ආවර්ත වශයෙන් ගත්තොත් දෙවෙනි ආවර්තයේ හිටිය ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන් හිටියා. තුන්වෙනි ආවර්තයේ හිටිය ඇලුමිනියම් හිටියා, සිලිකන් හිටියා සහ ක්ලෝරින් හිටියා. ඔය ටික තමයි හිටියේ. Q හා S සංයෝජනයෙන් සෑදෙන සංයෝගයේ අණුක සූත්‍රය. QS කියන්නේ කවුද? Q කියන්නේ ඇලුමිනියම්. S කියන්නේ පුතේ ෆ්ලුවරින්. ඒතර ඇලුමිනියම් හදන්නේ AlF3. දැන් මේ AlF3 වල විශේෂත්වය තියෙන්නේ AlF3 කියන්නේ ලුයිස් අම්ලයක්. මේක ලුයිස් අම්ලයක්. ලුයිස් අම්ලයක් කියලා කියන්නේ පුතේ අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ නැහැ මේගොල්ලන්ගේ මේ. අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. තිත් අතර සටහනක් විදියට තිත් අඳිනවා මේ ඉලෙක්ට්‍රෝන දාන්න ඕනේ. හරි මේගොල්ලන්ගේ මේ අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක මතක තියාගැනීම වැදගත්. අෂ්ටක සම්පූර්ණ නොවන එක්කෙනෙක් තමයි LF3 කියලා කියන්නේ. right? U තමයි ඉහළම ඔක්සිකරණ අංකය මගින් සාධන ඔක්සිජන් ආයනය ලියන්නලු. U කියන්නේ ක්ලෝරින්. ක්ලෝරින් හදන ඉහළම ඔක්සිජන් ආයනය ClO4-. මොකද පුතේ HClO4 තමයි ඔක්සි අම්ලය. ඔක්සි අම්ලයේ HClO4 අතර ඔක්සිජන් ආයනය වෙන්නේ ClO4- නේ. මේක ClO4- තමයි ඔක්සිජන් ආයනය. ඒතර මෙන්න මෙහෙම යන්නේ. හරි. ඔක තමයි එතකොට මේක ලුයිස් තිත් වේගය අඳින්න කියලා තියෙන. එතකොට තිත් වලින් තාම පෙන්වන්න වෙන්නේ මෙහෙම. right? එතකොට මේකත් අපි තිත් වලින්ම පෙන්නමුනේ. මේක මේ ඔන්න හරි right. මේ ප්‍රශ්නේ මම හිතන්නේ හරි ඇති. ඊළඟට යමු අපි මේ ප්‍රශ්නාංක part B. එක්තරා මිශ්‍රණයේ කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් හා සිලිකන් ඩයොක්සයිඩ් පමණක් අඩංගු වෙනවලු. මිශ්‍රණය තුළ කැල්සියම් කාබනේට්, මැග්නීසියම් මවුල් අනුපාතය 2:1 කියලා කියලා තියෙනවා නේ. මවුල් අනුපාතය 2:1 කියලා කියලා තියෙනවා.
මේ මිශ්‍රණයෙන් ග්‍රෑම් 20ක් ගෙන නියත ස්කන්ධය ලැබෙනතුරු රත් කරනවලු. එහිදී ලැබුණු ඝන ශේෂයන් ස්කන්ධය දීලා තිනවා සිලිකන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අහන්න. දැන් පුතේ මෙතන මේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් කියන්නේ දෙවෙනි කාණ්ඩයේ කාබනේට. ඒතර දෙවෙනි කාණ්ඩයේ කාබනේට වියෝජනය වෙන්නේ මේ විදිහට. කැල්සියම් කාබනේට් සොලිඩ් එක කැල්සියම් ඔක්සයිඩ් සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස් වෙනවා. ඒතර මැග්නීසියම් කාබනේට් ගත්තත් ඒකත් වියෝජනය වෙනවා මැග්නීසියම් සොලිඩ් කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකට වියෝජනය. එතකොට සිලිකන් ඩයොක්සයිඩ් කියන එක නා නිෂ්ක්‍රීය ද්‍රව්‍යයක්. හොඳට මතක තියාගන්න මෙයා නිෂ්ක්‍රීයයි. නිෂ්ක්‍රීයයි කියලා කියන්නේ යා වියෝජනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි ඒකේ අදහස. right? එතකොට මේ දෙන්නගේ අනුපාතය මවුල අනුපාතය 2:1 අනුපාතයෙන්ලු ඉන්නේ. 2:1 අනුපාතයෙන් ඉන්නවා කියලා කියන්නේ මෙයාගේ මවුල x තියෙනවා නම් මෙයාගේ මවුල 2x ඉන්නවා කියලා තමයි කියන්නේ. මෙයාගේ මවුල 1යි මෙයාගේ 2යි කියලා ගන්න බෑ හොඳේ. right? කැල්සියම් කාබනේට් වල මවුල ගාන 2:1 කැල්සියම් කාබනේට් 2x මැග්නීසියම් කාබනේට් x වල ඉන්නේ. හරිනේ. ඊට පස්සේ දැන් අපි රත් කරාම මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. ඒතර 2x රත් කරාම කාබන් ඩයොක්සයිඩ් උත් මෙතන කාබන් ඩයොක්සයිඩ් උත් 2x දෙන්න එපා. මෙයා x රත් කරාම x ප්‍රමාණයක් දෙන්න ඕනනේ. ඕකනේ කතන්දරේ. මොකද මවුල අනුපාතය 1:1යි. මම මෙයාව x කියලා ගත්තා, මෙයා 2x කියලා ගත්තා. ඒක පැහැදිලිනේ. ඒතර පුතේ අඩු වෙච්ච සම්පූර්ණ ස්කන්ධය වෙන්නේ අඩු වෙච්ච සම්පූර්ණ ස්කන්ධය කියන්නේ මෙන්න මේක. මේක වායු විදියට පිට වෙනවා. වායු පිටවීම. මේ වායු පිටවීමක් විදියට පිට වෙනවා. ඒතර මේ දෙන වායු පිටවීමක් විදියට පිට වෙනවා නම් අඩු වෙච්ච ස්කන්ධය අඩු වුණ ස්කන්ධය වෙන්නේ මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න. මුළු CO2 මවුල ගන්න. මුළු CO2 මවුල ගන්න කීයද? මුළු CO2 මවුල ගන්න වෙන්නේ 3x නේ. මුළු CO2 මවුල ගන්න වෙන්නේ 3x right? ඒතර 3x මවුල ප්‍රමාණයක් තමයි අත්‍තරම අඩු වෙන්නේ. උඩින් 2x අඩු වෙනවා යටින් x ප්‍රමාණයක් අඩු වෙනවා. හරි? right. එතකොට දැන් මෙතන කියලා තියෙනවා ලැබුණු ඝනශේෂයේ ස්කන්ධය 12.8යිලු. දැන් මේක මේ මුළු ස්කන්ධය මෙතන මුළු ස්කන්ධයේ මිශ්‍රණයේ ග්‍රෑම් 20ක් තිබිලා තියෙන්නේ සම්පූර්ණ වශයෙන්. හැබැයි දැන් මේකේ ප්‍රශ්නේ මේ 20 කියන්නේ මේ දෙන්න විතරක් නෙමෙයිනේ සිලිකන් ඩයොක්සයිඩ් උත් ඉන්නවා. හරි. මේ 20 ඇතුලේ සිලිකන් ඩයොක්සයිඩ් උත් යම් ප්‍රමාණයක් ඉන්නවා. කොහොම හරි මෙතන මේගොල්ලෝ කියනවා අඩු වෙච්ච ස්කන්ධයක් තිබිලා තියෙනවා. ඉතින් අඩු වෙච්ච ස්කන්ධය කියන්නේ මොකක්ද? ඇත්තට මේකේ ස්කන්ධය අඩු වුණේ කවුරු නිසාද? කාබන් ඩයොක්සයිඩ් නිසා. ඒ නිසා අපිට අඩු වෙච්ච ස්කන්ධය හරියටම ගන්න පුළුවන්. අඩු වෙච්ච ස්කන්ධය අපි හරියටම ගමු. අඩු වෙච්ච ස්කන්ධය වෙන්නේ 20.0 ඒකෙන් අඩු කරමු 12.8ක් අඩු කරමු. එතකොට අපිට එනවා 7.92. මේ ඉන්නේ අඩු වෙච්ච ස්කන්ධය. ඒතර මේ අඩු වෙච්ච ස්කන්ධය කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් ඉතින් ස්කන්ධය දන්නවනම් ස්කන්ධයේ මෞලික ස්කන්ධයෙන් බෙදමු. 44න් බෙදුවම මොකක්ද එන්නේ? මට එනවා ගන්නට මේ මවුල ගන්න. මේක සමාන වෙනවා කාටද? 3x. මුළු කාබන් ඩයොක්සයිඩ් මවුල ගන්න. මොකද මෙතනත් කාබන් ඩයොක්සයිඩ් මෙතනත් කාබන් ඩයොක්සයිඩ්. නේද? ඒතර මේක බෙදාගත්තාම මොකද වෙන්නේ? 7.92. 7.92 44න් බෙදුවම 0.18ක් වෙනවා. ඒකත් ආයෙ 3ෙන් බෙදන්න එපා. x හොයන්නේ 0.06ක් විතර වෙනවා. x ඔන්න දැන් x හොයාගත්තා. ඉතින් x හොයාගත්තට පස්සේ ඉතින් ප්‍රශ්න ගොඩාක් විසඳෙනවනේ. x මවුල ගන්න දන්නවනම් කැල්සියම් කාබනේට් මවුල මැග්නීසියම් කාබනේට් මවුල ගන්න පුළුවන්. මොකද එයාගේ මවුලික ස්කන්ධය 84යි. මෙයා වැඩි කරන්නේ x වල මවුල ගන්න 0.06. හරි. මේ වැඩි කරාම 5.04 ග්‍රෑම් එන්න ඕනේ. එතකොට මැග්නීසියම් කාබනේට් හරි. කැල්සියම් කාබනේට් කියන CI මවුලික ස්කන්ධය 2x කියන්නේ 0.12යි. ඒතර 0.12කින් වැඩි කරාම එන්නේ ග්‍රෑම් 12යි කියලා. හරි නේද? එතකොට දැන් ඔන්න සම්පූර්ණ ස්කන්ධයේ 20යි 20න් මෙයා ඉන්නවා 5.04ක්. එතකොට 5.04ක් ඉන්නවා. එතකොට 4යි 0යි 7යි 17.04ක් වෙනවා මේ දෙන්න. කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් සම්පූර්ණ වශයෙන් 17.04ක් ඉන්න මුළු ස්කන්ධයේ 20යි නම් ඉතුරු ටික වෙන්න ඕනේ අනිවාර්යෙන් සිලිකන් ඩයොක්සයිඩ්. එහෙනම් සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ 20න් 17.04ක් අඩු කරන්න ඕනේ. ඒතර 2.96 ග්‍රෑම් වෙනවා. එහෙමනම් සිලිකන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය හොයන්න 2.96 උඩට දාන්න. සම්පූර්ණ ස්කන්ධය යටට දාන්න 100න් වැඩි කරන්න. එතකොට අපිට එනවා 14.8% එක විදිහට. 14.8. හරිනේ. කොහොම තමයි ඔක ගණනය කිරීම වෙන්නේ. 14.8ක ප්‍රමාණයක් ඒක.
ඊළඟට අපි යමු ගණනයේදී කරපු උපකල්පනයේදී සිලිකන් ඩයොක්සයිඩ් වලට මොකොත් වියෝජනයක් වෙන්නේ නැහැ. SiO2 වියෝජනයකට ගත්තේ නැහනේ. SiO2 වියෝජනය නොවේ කියලා තමයි ගන්න ඕනේ. හරි. එතකොට මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් කියන දෙන්නම හොඳටම වියෝජනය වෙනවා. සම්පූර්ණයෙන්ම වියෝජනය වෙනවා. හොඳේ. ඒ දෙන්න සම්පූර්ණයෙන් වියෝජනය වෙනවා. ඒක සමීකරණයට අදාළව තමයි ගන්න ඕනේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම සහසංගජ අණු කීපයක හැඩයන් දීලා තිනවා. එතකොට මධ්‍ය පරමාණු RST ට සංකේත කරලා තියෙනවා අයත් වෙන කාණ්ඩ. දැන් R ගත්තාම දැන් R ගේ ඉලෙක්ට්‍රෝන මෙතන 1යි මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා කියන්නේ 18 වෙනි කාණ්ඩේ. 18 වෙනි කාණ්ඩේ අරව ගන්න උච්ච වායු ගන්න වෙන්නේ. ඔය නියෝන් ආගන් ක්‍රිප්ටන් හැබැයි දැන් මේකෙන් ගොඩක් වෙලාවට අපි සංයෝග හදනවා කියලා ගන්න උච්ච වායුව සෙනෝන්නේ. මම උදාහරණයක් විදිහට ගන්නම් මේක මේ 18 වෙනි කාණ්ඩ එක්කෙනෙක් අනිවාර්යෙන්. මෙතන කාණ්ඩාංකය අහලා තියෙනවා. සෙනෝන්ගේ උදාහරණයක් ගත හැකියි. XCF2 කියලා එකක් හදනවනේ නේද? XCF2 හදන නිසා කොහොම ගමු. එතන XCF2 right? ඊළඟ එක නා බලන්න. මෙතන ඉලෙක්ට්‍රෝන 1යි මෙතන 2යි මෙතන 3යි 4යි 5යි 6යි 7යි කියන්නේ 17 වෙනි කාණ්ඩ. 17 වෙනි කාණ්ඩේ ක්ලෝරින් වගේ කෙනෙක් ගන්න පුළුවන් නේද? ඒතර ClBr3. ඔන්නෝම ClBr3 කියලා එනවා. හරිනේ? ඒතර මෙයා 17 වෙනි කාණ්ඩය. මෙයා ගත්තොත් 1 2 3 4 5 5 වෙනි කාණ්ඩය. 5 වෙනි කාණ්ඩේ PCl3 වගේ එකක් ගන්න පුළුවන්. ක්ලෝරින් 3යි ඉලෙක්ට්‍රෝන 2යි. මේවා ඉතාලම සරල දේවල්. ඊළඟට සැකිලිමේ ව්‍යුහයේ තියෙන්නේ ඉහත ව්‍යුහයට අදාළ සම්ප්‍රයුක්ත ව්‍යුහ සහ ස්ථායීතාව පැහැදිලි කරන්න තියෙන්නේ. මේක ගැටලුවක් නෑ. මේක මාගින් එකේ සම්පූර්ණ ස්ථායී ලොගිස් ව්‍යුහය සහ සම්ප්‍රයුක්තතාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මම මේ කොටස සාකච්ඡා කරන්නේ නෑ. ඒක මාගින් එකෙන් කරගන්න පුළුවන් අමාරු කොටස් නෙමෙයි නිසා. අතිච්ඡාදන කොටසත් පැහැදිලි කරන්න යන්නේ නෑ. පාර්ට් C කොටසට යමු. පාර්ට් C කොටසේ පහද්දේදී අන්තරණුක ආකර්ෂණ බල වලින් සුසු ඒවා තෝරා ස්තැම් පුරවන්න කියලා තියෙනවා. අයඩින් පොටෑසියම් අයඩයිඩ් වල දිය වීම. දැන් අයඩින් ගත්තොත් එහෙම I2 පොටෑසියම් අයඩයිඩ් වල දිය කරන්න යන්නේ Ki වල පොටෑසියම් අයඩයිඩ්. ඒතර පොටෑසියම් අයඩයිඩ් ගත්තොත් එහෙම පොටෑසියම් අයඩයිඩ් වල I- දැන් පොටෑසියම් අයඩයිඩ් දැම්මම අයන වලට කැඩෙනවා. K+ සහ I- වලටනේ කැඩේ. ඒතර I2 කියන්නේ නිර්ද්‍රවී අණුවක්. I2 කියන්නේ නිර්ද්‍රවී අණුවක් ඔන්නෝම නිර්ද්‍රවීයයි. I- මාධ්‍යයේ තියෙනවා නම් මේ I- එක මේ I- විසින් මෙයාව ද්‍රවණය කරනවා ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් එදිය. ඒතර මෙතන හදා ගන්නවා ආකර්ෂණ බල විශේෂයක්. මේකට කියන්නේ අයන ප්‍රේරිත දීද්‍රව කියලා. අයන ප්‍රේරිත දීද්‍රව ආකර්ෂණ බල කියලා තමයි උතන කියන්නේ. අයන ප්‍රේරිත දීද්‍රව. සෝඩියම් උතන මෙතන ඉන්නවනේ අයන ප්‍රේරිත දීද්‍රව ආකර්ෂණ. සෝඩියම් ක්ලෝරයිඩ් අතුර දිය වෙන්නේ කොහමද? සෝඩියම් ක්ලෝරයිඩ් දැම්මම මේක අයන වලට කැඩිලා සජලණය වෙනවානේ. Na+ කියන්නේ මේ අයනේ. Cl- මේක සජලණය තමයි වෙන්නේ. මේකට කියන්නේ සජලණය වෙනවා කියලා. හයිඩ්‍රේෂන්. හරි. මෙන්න මෙහෙම ආකර්ෂණ බලය හදාගන්න. ජල අණු විසින්. ජල අණු විසින් මෙන්න මෙහෙම ආකර්ෂණ බලයක් හදාගන්න. මේකට මේ Cl- කියන්නේ එතකොට මෙයා මයිනස් පැත්තෙන් හදාගන්න මෙතන ප්ලස් පැත්තෙන් හදාගන්න. right? ඔන්න ප්ලස් පැත්තෙන් හදා ගන්නවා ආකර්ෂණ බල. ඒතර සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවීම අදාළ වෙන්නේ මොකද්ද? අයන දීද්‍රව. අයන දීද්‍රව ආකර්ෂණ බල. නයිට්‍රජන් වායුව ද්‍රව බවට පත් වීම. N2 වායුව ද්‍රව බවට. නයිට්‍රජන් වායුව කියන්නේ නයිට්‍රජන් වායුව කියන්නේ මෙන්න මෙහෙම එක්කනේ. මෙයා නිර්ද්‍රවීයයි. ඒතර නිර්ද්‍රවීයයි නම් අපි දන්නවා තියෙන්නේ ලන්ඩන් බල. ලන්ඩන් බල තියෙන නිර්ද්‍රවීය ලන්ඩන් බල ලන්ඩන් ආකර්ෂණ බල තියෙන. ඒක කියන්නේ මෙයා අතර තියෙන පුළුවන් ප්‍රේරිත දීද්‍රව විතරයි. මේක ලන්ඩන් බල කියලා ලිව්වත් කමක් නැහැ. මම මාකින් එකේ නම් දීලා ඇත්තේ ප්‍රේරිත දීද්‍රව කියලා. කමක් නැහැ ලන්ඩන් බල කියලා ලිව්වත් කමක් නැහැ. CHCl3 වාෂ්පයේ ද්‍රව බවට පත් වීම. දැන් ක්ලෝරෝෆෝම් කියන්නේ යම් ප්‍රමාණයක මේක ද්‍රවීයතාවයක් තියෙනවා CHCl3 වලනේ. මොකද මෙයා ප්ලස් මෙයා මයිනස්. මෙයා මයිනස් මෙයා ප්ලස්. ඒතකොට ද්‍රවණයක් තියෙනවනේ.
ද්‍රවණයක් තියෙනවා නම් අපි දන්නවා ඇති වෙන්නේ ස්ථිර දීද්‍රව ස්ථිර දීද්‍රව. නැත්නම් දීද්‍රව දීද්‍රව. ඒතර දීද්‍රව ආකර්ෂණ බල තමයි යාට එන්න ඕනේ ක්ලෝරෝෆෝම් වලට right? හරි නේද? ඕකේ. ඔය තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට අදාළව තියෙන විවරණය මේකේ මම කරේ නැත්තේ මේ පාර්ට් ප්‍රශ්නාංක දෙක කොටස පමණයි. ප්‍රශ්නාංක දෙක කොටස ඉතින් අමාරු කොටසක් නෙවෙයි නිසා කරේ නෑ. මේකේ ස්ථායි ලොවිස් ව්‍යුහය සහ මේ ඔක්සිකරණ අංක ගණනය කිරීම සම්බන්ධ සිද්ධාන්ත කරුණු වගේ මාකින් එකේ තියෙනවා. ඒ නිසා පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා හිතන්නේ නෑ. right? okay. ඒත් ඒක ඇල්ල හරි. essay paper එකට ගියාම essay paper එකේ තියෙන්නේ J හා K P ගුණුවට අයත් එකම කාණ්ඩයේ එකිනෙකට යාබදව පිහිටි අලෝහ මූලද්‍රව්‍ය දෙක. දැන් P ගුණුව පටන් ගන්නේ 13 න්නේ. 14 15 16 17 18 කාණ්ඩ තමයි P ගුණුවට අයිති වෙන්නේ. ඔය කාණ්ඩ වල එකක් වෙන්නේ නැති. J මූලද්‍රව්‍යයෙන් J3 කියන අණුක සූත්‍රයෙන් ත්‍රිපරමාණුක අණුවක් සාදනවා. දැන් මේ J3 කියන්නේ මොකද්ද? එකම පරමාණුවෙන් තුනක් හැදිරන්නේ. ඉතින් ඔහම හදන්නේ ගොඩක් වෙලාට ඕසෝන් තමයි. ඒව දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ. දැන් අකාබනික රසායනික කොටස අවසන් වුණාට පස්සේ නෝ තේරුමක් නැහැ. හොඳටම පුළුවන් වෙනවා. නමුත් දැන් තාම ඔයගොල්ලන්ට අකාබනික කරලා නැත්තම් ටිකක් පොඩ්ඩක් තාම මේ එකපාරට ඔලුවට එන්නේ නැති වෙයි. J3 කියලා කියන්නේ එකම જાතියේ පරමාණු තුනක් සම්බන්ධ වෙලා. එහෙම හදන එක්කෙනෙකුට ඉන්නේ O3 තමයි. ඕසෝන් තමයි. ඕසෝන් වායුව තමයි එහෙම හදන්නේ. ඒ නම් මේ ඔක්සිජන් ගැන කියන එක ඩක් ගාලා මතක් වෙන්න ඕනේ. J හා K මූලද්‍රව්‍ය KJ2 අණුක සූත්‍රයෙන් සංයෝගයක් සෑදෙනවා. දැන් මේ දෙන්න එකම කාණ්ඩේ ඉන්න දෙන්නෙක් නේ. එකම කාණ්ඩේ කියන්නේ මේ දැන් එක්කෙනෙක් ඔක්සිජන් නම් 16 වෙනි කාණ්ඩේ ඔක්සිජන්ට පස්සේ සල්ෆර් ඉන්නේ. එකම කාණ්ඩේ ආබද වෙන්නවනම් ඊළඟට ඔය කතා කරන්නේ සල්ෆර් ගැන වෙන්න ඇති. ඒතර J සහ K මූලද්‍රව්‍යයෙන් KJ2 කියලා එකක් හදනවා. KJ2 කියලා එකක් හදනවා කියන්නේ එතකොට අපි දැන් මෙතන J කියන එක්කෙනා ඔක්සිජන් කියලා ගත්තොත් K කියන එක්කෙනා සල්ෆර් කියලා ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ්. ඒක හරිනේ එහෙම එකක් තියෙනවනේ. එහෙමනම් අනිවාර්යෙන් J කියන්නේ ඔක්සිජන්. K කියන්නේ සල්ෆර් වෙන්න ඕන. J3 KJ2 අණු වල හැඩ අහනවා. ඉතින් මහ දේවල් නෙමෙයි ඕසෝන් කියන්නේ කෝණික අණුවක්. ඒතර ඕසෝන් මෙන්න මෙහෙම අඳින්න ඕන. ඕසෝන් කියන්නේ කෝණික අණුවක් නේ. මෙහෙම තියෙන ප්ලස් මයිනස් එකක් තියෙනවා right. එතකොට මේක වාට ඕන නම් මේ එක පැත්තක් දිත්ත මන්දනයක් හදා ගන්න පුළුවන්. හරි ඔහම. එතකොට මේක දාලා මේකේ සංප්‍රයුක්ත විහව අඳින්නත් පුළුවන්. රෙසොනන්ස් ස්ට්‍රක්චර් එකක් හඳ ගන්න පුළුවන්. මෙයා මයිනස් මෙයා ඩබල් බොන්ඩ්. හරිනේ. ඔන්න ඔහම. ඒ වගේ එකක් කරගන්න පුළුවන් අවශ්‍ය නම් right KJ2 right. ඊළඟට J3 අණුවේ සංප්‍රයුක්තය අඳින්න කියලා තියෙනවා කොහොමද? සංප්‍රයුක්තය දෙක තමයි මම මේ ඇන්දේ. මේක මෙතෙන්ට මේක මෙතෙන්ට. මේක ඊට පස්සේ මේකෙන් මෙතෙන්ට දාලා මේක මෙතෙන්ට දාන්නත් පුළුවන්. මාකින් එකේ දීලා ඇති සංප්‍රයුක්තය අඳින්න ඔය විදියට. L මූලද්‍රව්‍යයේ විදුරණතාවය J විහි විදුරණතාවයට වැඩිය. L කියලා විදුරණතාවයක් තියෙනවලු J වල විදුරණතාවයට වැඩිලු. J කියන්නේ මොකද්ද? J කියලා අපි ගත්තේ දැන් ඔක්සිජන්. ඔක්සිජන්ටත් වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම ෆ්ලුවරින් විතරයි. ආවර්තිතාව වගුවේ වැඩිම විදුරණතාවයක් තියෙන 4.0 ෆ්ලුවරින්. ඊට පස්සේ 3.5 ඔක්සිජන්. කොහොම නෙමෙයි. ඒ නිසා ඔක්සිජන්ටත් වඩා වැඩි නම් අනිවාර්යයෙන් ෆ්ලුවරින්. වෙන කවුරුත් නැහැ. ඒක මතක තියාගන්න. එතකොට එහෙමනම් ඉතින් මේ K කියන්නේ K කියලා අපි ගත්තේ සල්ෆර්නේ. J කියන්නේ ඔක්සිජන්. ඒතර සල්ෆර් ඔක්සිජන් මෙතන ෆ්ලුවරින් දෙන්නේ. දැන් අපි දන්නවා ඔක්සිජන් වල සංයුක්තාවය දෙක ඩබල් බොන්ඩ් එකක් හදන්න ඕනේ. ෆ්ලුවරින් වල එක. ඒකට හරිනේ. ඔහොම තමයි ඉන්න ඕනේ ස්ට්‍රක්චර්. වඩාත්ම පිළිගත හැකි ලොවිස් ව්‍යුහය K පරමාණු ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය. K පරමාණු වල ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයාර 1යි 4යි. ඒ කියන්නේ sp3 චතුස්තලීයක් වෙන්න. චතුස්තලීය වෙන්න ඕනේ sp3 නිසා. K පරමාණු වල හැඩය ඉතින් පිරමිඩීය වෙනවා. චතුස්තලීයක එක ලෝන් පෙයාර එකක් ආවොත් පිරමිඩීය. මතකයිනේ. හැඩය හරි. මොහොම් කරන්නේ ඉතින් මොහොම් කරන්නේ sp3 වෙන්න ඕනේ. හරිනේ. ඔය ටික තමයි ඒකේ අහලා තියෙන්නේ. ප්‍රශ්නක පාර්ට් B වලට ගියොත් කැල්සියම් ඔක්සලේට් බල සූත්‍රය දීලා තියෙනවානේ. හරි. ඝන සාම්පලය තදින් රත් කරාම මෙහෙම 3 දෙනෙක් එනවලු ජලය පළ වශයෙන් ලැබෙනවලු. ඒ කියන්නේ අපි ලියලා බැලුවොත් එහෙම මෙතන COOH තියෙන්නේ. මෙතන COO තියෙනවා. මෙතනින් 2 තියෙනවා. calcium.xH2O කියලා තියෙනවා. මෙයාව රත් කරනකොට කැල්සියම්ගේ ඔක්සයිඩ් එක කාබන් මොනොක්සයිඩ් එක සහ කාබන් ඩයොක්සයිඩ් එක ජලය පිට වෙන්න ඕනේ. දැන් ජලය කොච්චරක්? ජලය පිට වෙන ප්‍රමාණය ටිකක් හදලා ගන්න වෙනවනේ. මෙතන ජලය තියෙනවා x ප්‍රමාණයක්. මෙතන ජලය x ප්‍රමාණයක් තියෙනවා. එතකොට තව මෙතන තව මේ හයිඩ්‍රජන් බැලන්ස් වෙන්නත් එපෑනේ.
මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා මේ. හයිඩ්‍රජන් දෙකක් තියෙනවා. ඒ නිසා මේ හයිඩ්‍රජන් දෙකක් එන්නත් ඕන. ඒතර සම්පූර්ණ වශයෙන් ගත්තොත් එහෙම මුළු හයිඩ්‍රජන් ප්‍රමාණය මෙතනින් දෙකක් එනවා. මෙතනින් ආයෙ පාරක් 2x එනවා නේ. ඒ නිසා මේකේ පොදු පදේ එළියට ගත්තාම 2 එළියට ගත්තොත් එහෙම එනවා 1 x කියලා එකක් නේ. එහෙම නැහැ ඉතින් හොඳම දේ තමයි අපි 1 x දාමු මෙතන. මොකද මෙතන හයිඩ්‍රජන්ට දෙකක් තියෙනවානේ. ඒතර 1 x ප්‍රමාණයක් ජලයේ දාගත්තා නම් හරි. නේද? ජලයේ මෙතන x ප්‍රමාණයක් තියෙනවා. මෙතන කැල්සියම් ඔක්සයිඩ් තියෙනවා, කාබන් මොනොක්සයිඩ් දෙකක් දාගන්න පුළුවන් නේ අපිට. කාබන් ඩයොක්සයිඩ් දෙකක් දාගන්න පුළුවන්. හරිනේ? එහෙම තමයි අපිට තුලිත කරගන්න වෙන්නේ. බැලන්ස් එක හරියද බලමු ආයි. කාබොක්සිලික් ඇසිඩ් හරි නේද? COOH නේ තියෙන්නේ මෙතනනේ. හරි. හරි නේද? රයිට්. ඕකේ. ඔහොම තමයි එන්නේ. කැල්සියම් ඔක්සයිඩ් 5.6ක් ජලයේ 5.4 ලැබුණ එක්සලාගේ යනවා. ඒක අපිට හදා ගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් කැල්සියම් ඔක්සයිඩ් 5.6යි නේ. මෙයාගේ ස්කන්ධය 5.6 අපි මවුල ගාන ගමු. 5.6 බෙදන්න ඕනේ. යාගේ මවුලික ස්කන්ධය 56යි. ඒතර කීයද එන්නේ? 0.1යි මවුල. කැල්සියම් ඔක්සයිඩ් මවුල ගාන 0.1යි නම්. හරි. මෙතන තියෙන්නේ 1නේ. මෙතන තියෙන්නේ 1. හරි. මෙතන තියෙන්නේ 1. ඒතර මේ මවුල ගානයි මෙයාගේ මුළු මවුල ගානයි මොකද වෙන්නේ? සමානයි. ඒත් එයාගේ මවුල ගාන අතර 0.1ම තමයි. හරි. මෙයාගේ මුළු මවුල ගානත් 0.1. එතකොට ජලයේ මවුල ගණන අපි ගත්තොත් එහෙම මෙතනව දීලා තියෙනවා ජලය 5.4යි. ඒතර 5.4 නම් 5.4 මවුල ගාන බලන්න 18න් බෙදන්න. බින්දුව 3ක් විතර වගේ වෙන්නේ. ඒතර කැල්සියම් ඔක්සයිඩ් සහ ජලය අතර ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය අපි බලුවොත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් මවුල ගාන ජලය මවුල ගානින් බෙදුවොත් කැල්සියම් ඔක්සයිඩ් මවුල ගාන 1 ජලයේ මවුල ගාන 1 x. කොහොම නෙමෙයි. කැල්සියම් ඔක්සයිඩ් වල මවුල ගාන එතන අපිට ආවේ මේ මවුල 0.1යි. ජලයේ මවුල ගාන 0.3. 1 x 3න් එකයිනේ. ඒතර 1 x සමානයි 3 x සමානයි 2ක් වෙනවා එතකොට නේ. x එක 2ක් වෙන්න ඕන. හරි නේද එතකොට? රයිට්. එහෙම තමයි හදන්න වෙන්නේ. සල්ෆියුරික් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියා ස්ටොයිකියෝමෙට්‍රික් සේමස්දා ප්‍රතිකාරක ලබා ගන්නා බෝතල් දෙකක අඩංගු තොරතුරු දීලා තියෙනවලු. සල්ෆියුරික් අම්ලයේ සාන්ද්‍රණය අහන්න. ඉතින් සාන්ද්‍රණය මවුල ගන්න ඩෙසිමීටර් වලින් අහන්න අපිට දීලා තියෙනවා ප්‍රතිශත සංශුද්ධතාවය ඝනත්වය දීලා තියෙනවා. දැන් ඝනත්ව ගණන් අපි හදලා තියෙනවා මීට කලින්. ඝන සෙන්ටිමීටර් එකක තියෙන 1.18යි ග්‍රෑම් නේ. එහෙමනම් ඝන සෙන්ටිමීටර් එකකට 1.18යි නම් ඝන සෙන්ටිමීටර් එකක තියෙන සල්ෆියුරික් ගාන ප්‍රතිශත සංශුද්ධතාවය 149යි. එතකොට ඝන සෙන්ටිමීටර් එකේ ගාන දන්නවනේ ඒක වැඩි කරන්න 149න්. එතකොට එනවා මොකක්ද එන්නේ? එතකොට එනවා ද්‍රාවණයේ සල්ෆියුරික් වල විතරක් තියෙන ස්කන්ධය. දැන් අපිට ඝන සෙන්ටිමීටර් 1000කට බලන්න එපේ සාන්ද්‍රණිය බලන්න. 1.1ට 149න් වැඩි කරලා ඒක ආයි බෙදන්න ඔයා නෑ බෙදන්න නෙමෙයි. ආයි වැඩි කරන්න 1000න්. හරිනේ එතකොට? එතකොට ඝන සෙන්ටිමීටර් 1000කට සල්ෆියුරික් වල ස්කන්ධය. දැන් ඔයා මොකද්ද කරන්න ඕනි? මවුල ගාන ගන්න. එතකොට මේ සාන්ද්‍රණිය වෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක මවුල ගාන ගත්තම සාන්ද්‍රණිය වෙන්නේ. ඒතර 1.1ට හරි 49 බෙදීම 100 ආයි වැඩි කරා 1000න් ආයි බෙදුවා 1ට 98න්. 98 කියන්නේ සල්ෆියුරික් වල මෞලික ස්කන්ධය. ඒක සාපේක්ෂ අණුක ස්කන්ධයකට දීලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ නේ. දැන් ඒක සුළු කරලා ගමු. 49 වරක් 1යි 98ට 2යි. 0.2 කැපෙනවාද සුළු කරලා ගන්න තියෙන ලේසි. එතකොට ඔයාලට මේක කැපෙන්න දීලා තියෙන 5.9 වගේ ගමුද? moles per decimeter. 5.9ක් වෙන මවුල ඝන ඩෙසිමීටරයට මෙතන පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ GCM ඍණ තුනෙන් දීලා තියෙන්නේ. හරි. මේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලානේ දීලා තියෙන්නේ. හරිනේ. ඝන සෙන්ටිමීටර එකකට ග්‍රෑම් කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ඝන ඩෙසිමීටරයට අපිට හදන්න ඕනේ. ඒතර 5.9ක් වෙනවා. මොකද 0.259 තමයි moles per cubic centimeters කියලා එන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕනම එක සුළු කරලා බලමුකෝ අපි. දැන් මෙතන නම් මම හැබැයි මෙතන මම 1000න් වැඩි කරලාම නේ ගත්තා. ඒතර කෙලින් මට මවුල ඝන ඩෙසිමීටර් වලින් මේ. හරි. එතකොට 1.18 තියෙන්නේ මේක දෙකෙන් බෙදුවම 5යි 5 සරක්. එතකොට 1.18 වාරයක් 5 තියෙන්නේ.
එතකොට එන්නේ 5 40යි 5 1 5යි 4යි 9යි 5.9. මම අර මාකින් එකේ දාලා තින්නේ moles per decimeter. cubic centimeterයට හදලා තමයි මාකින් එකේ තියෙන්නේ. අපි මේක මේ decimeters වලටම අමු ගත්තාම එකපාර මවුල ඝන decimeterයට වෙනවා 5.9. හරි. හරි ඊළඟට මොකක්ද දාන්නේ? 0.1යි සල්ෆියුරික් ආම්ලය 250ක් සාදාගෙන අවශ්‍ය අම්ල මවුල ගන්න. ඒක තාම සරලයි. n සමානයි cv දාන්නත් පුළුවන්. අර සමීකරණ දානවට කැමති නෑ මම නම් මොකද ඒක හිතලා ගන්න ඕනේ. සාන්ද්‍රණය කියන්නේ කීයද? 0.1යි මවුල ඝන ඩෙසිමීටර් සාන්ද්‍රණය පරිමාව 250යි සමීකරණයට දානවනම් ඩෙසිමීටර් කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ 1000න් බෙදා. එතකොට එනවා 0.1කින් වැඩි කරපු ගමන් මේක බිඳුවට බිඳුවක් කැපෙනවානේ. එතකොට 2.5යි 10 2 වෙනවානේ. ඒ කියන්නේ 25යි 10 3 කියලා ඕනේ නම් ගන්න පුළුවන්. මෙන්න මවුල ගන්න. ඊළඟට අහන්නේ ඉහත දෙකෙහි එම මවුල ලබා ගැනීමට අවශ්‍ය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල පරිමාව. මේ මවුල ගන්න ගණ්ඩ උඩ ද්‍රාවණයෙන් කොච්චර එකක් ගන්න ඕනද? උඩ ද්‍රාවණයේ සාන්ද්‍රණය 5.9. ඒතර උඩ ද්‍රාවණයේ 5.9 මවුල තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක. මම කියන්නේ වාණිජ සල්ෆියුරික් අම්ල ද්‍රාවණය. එහෙමනම් මේ මවුල ගන්න තියෙන්නේ කොච්චරකද බලා ගන්නනේ තියෙන්නේ නේද? මහ දෙයක් නැහැ. ඒතර මේක සුළු කරලා ගන්න තියෙන්නේ. එතකොට මේක 25 කරා නම් 10 3ට 10 3 කැපෙනවා මේක 25 කරමු. ඒතර 25 5.9න් බෙදාගත්තම මට 4.2 3යි 7 කියලා එනවා ඝන සෙන්ටිමීටර් වලින්. ඩෙසිමීටර් වලින් නෙමෙයි සෙන්ටිමීටර් වලින්. හරි. ඒතර ඒකත් හරි. ඊට පස්සේ අහන්නේ 0.1 NaOH ශ්‍රාවණ 250 සාදා ගැනීමට ඉහත NaOH ශ්‍රාවණයෙන් ගත යුතු පරිමාණ. රයිට් ඕකේ. ඒතර NaOH වලත් මුලින්ම අපි මොකක් හොයන් ඉන්න ඕනේද? මේ සාන්ද්‍රණය හොයන් ඉන්න ඕනේ. මේක සාන්ද්‍රණය හොයන්න ඕනේ කලින් වගේ. මේක සාන්ද්‍රණය හොයන්නේ ඝනත්වයේ එකෙත් දීලා තියෙන අපි ගමු ඝන සෙන්ටිමීටර් එකකට ස්කන්ධ 1.2 ග්‍රෑම්. එහෙනම් ඝන සෙන්ටිමීටර් 1000ක් ගත්තොත් අපි 1200 කරමු කෙලින්ම. ඒතර ඝන සෙන්ටිමීටර් 1000ක NaOH ස්කන්ධය කියන්නේ 1200න් 140ක්. ඝන සෙන්ටිමීටර් 1000ක NaOH මවුල ගාන කියන්නේ 1200න් 140 ආය පාරක් වැඩි කරන්න මෞලික ස්කන්ධය 140යි. 40ට 40 කැපෙනවා. බිංදු 2කට බිංදු 2ක් කැපෙනවා. එතකොට එනවා මේ 12යිනේ. ඒතර 12යි මවුල ගාන ඩෙසිමීටර් කියලා එනවා. දැන් අපිට හදා ගන්න ඕනේ 0.1කින් 250. ඒ කියන්නේ මවුල ගාන කොච්චරක් ඕනේද? 18 0.1කින් 250ක් ඕනේ. ඒ කියන්නේ 25 වැඩි කිරීම 10 3යි මවුල. හරිනේ 25 වැඩි කිරීම 10 3යි මවුල අපිට හදා ගන්න ඕනේ. මේක ගන්න ඕනේ මේ පරිමාවෙන්. ඒ කියන්නේ මවුල 12ක් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක නම් 25 වැඩි කිරීම 10 3ක් තියෙන්නේ කොච්චරකද බලා ගන්න තියෙන්නේ. ඒතර 10 3යි 10 3යි කැපෙනවා. 25 බෙදීම 12 තමයි ගන්න වෙන්නේ. 25 වලීම 12 2.0.8යි 3යි ඝන සෙන්ටිමීටර් වෙනවා. හරි නේද? රයිට්. ඒ ප්‍රශ්නේ හරිනේ. ඊළඟට අපි යමු ප්‍රශ්න අංක 2. හරි. විමෝචන වර්ණාවලිය සම්බන්ධ සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. A හා B ශ්‍රේණි දෙක හඳුනා ගන්න තියෙන. දැන් අපි දන්නවා සංඛ්‍යාතයේ වැඩි ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය. සංඛ්‍යාතයේ අඩු ශ්‍රේණිය බාමන් ශ්‍රේණිය. ලයිමාන් ශ්‍රේණිය ඇති වෙන්නේ කොහොමද? පළවෙනි ශක්ති මට්ටම මේ තියෙන්නේ. මේ තියෙන දෙවෙනි ශක්ති මට්ටම, මේ තියෙන තුන්වෙනි ශක්ති මට්ටම මේක 4 කොහොමනේ යන්නේ. එතකොට දෙවෙනි ශක්ති මට්ටමේ සිට පළවෙනි ශක්ති මට්ටමට වැටීමෙන් එන්නේ ලයිමාන් ශ්‍රේණිය. ඊට පස්සේ බාමන් ශ්‍රේණිය කියන එක එන්නේ 3 සිට 2ට වැටුනම බාමන් ශ්‍රේණිය. ඔහොම වෙන්නේ. හරි. ඒතර මේක බාම. මේක ඉන්නේ ලයිමාන් ශ්‍රේණිය. එතකොට ලයිමාන් ශ්‍රේණිය ගත්තොත් එහෙම ලයිමාන් ශ්‍රේණිය සංඛ්‍යාතයේ වැඩි. ඉතින් සංඛ්‍යාතයේ වැඩි ශ්‍රේණියක්. මොකද ශක්තිය වැඩිම එක්කෙනා ඉන්නේ ලයිමාන් ශ්‍රේණියේ. ඒතර සංඛ්‍යාතයේ සෑහෙන ප්‍රමාණයකින් වැඩි. ඒතර මේ වැඩිම ලයින් එක මේ පැත්තේ කෙලවරට එන්න ඕනේ නේද? ඒ නිසා මේ පැත්තේ කෙලවර ඉන්නේ ලයිමාන් ශ්‍රේණිය වෙන්න ඕනේ. මේක බාම වෙන්න ඕනේ. මොමයි අඳුරගන්න. A1 සිට B3 දක්වා රේඛා ලැබීමට හේතු වන ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් ලියා දක්වන්න. රයිට්. ඒක තාම සරලයි. එතකොට ඉලෙක්ට්‍රොනික සංක්‍රමණයන් එන්නේ A1 වල ඉඳන් B3 වෙනකම්. දැන් මෙතන A1 කියලා කියන්නේ කෙලවරේ ඉන්න එක්කෙනා වෙන්න ඕනේ. ශක්තිය වැඩිම එක්කෙනා A1 කියන්නේ මේ. මොකද වැඩිම පරතරයක් තියෙන A1ට. එතකොට ඒක ලැබෙන්නේ 4 වන ශක්ති මට්ටමේ සිට පළවෙනි ශක්ති මට්ටමට තමයි වැටෙන්නේ A1.
ඊට පස්සේ A2 line එකේ ඉන්නේ ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ සිට පළවෙනි ශක්ති මට්ටම. ඊළඟ එක්කෙනා ඉන්නේ මම මේ හතරක් ඇඳම තුනයි දීලා තියෙන ඒගොල්ලෝ. දෙවෙනි ශක්ති මට්ටමේ සිට පළවෙනි ශක්ති මට්ටමට තමයි වැටිලා තියෙන්නේ. හරිනේ. බාමල් ශ්‍රේණිය ගත්තොත් එහෙම තර බාමල් ශ්‍රේණියේ ඉන්නේ B3 වල B1 කියන්නේ එතකොට අනිවාර්යෙන්ම ඉරි 3යිනේ 3 2 4 2 5 2 5 ඉඳන් 2ට වැඩිලම තමයි අපිට බාමල් ශ්‍රේණියේ B1 රේඛාව එන්නේ. B2 රේඛාව එන්නේ 4 ඉඳන් 2ට වැටිලා B3 රේඛාව එන්නේ ඒතර 3 ඉඳන් 2ට වැඩිලා 3 ඉඳන් 2ට වැඩිනවා තමයි B3 රේඛාව එන්නේ right හරිනේ right ඒ ටික පැහැදිලි. රත්ත්ව වස්තු වලින් නිකුත් වන විකිරණ මගින් ශක්තිය මෝචනය වන්නේ ශක්ති කොටස් සහ ශක්ති පැකට් ලෙසය. මෙම ශක්ති පැකට් ක්වන්ටා ලෙස හඳුන්වයි. අපි ඒවා දන්නවා තියරි වලට කරලා තියෙන්නේ. මේ අනුව විකිරණයේ සංඛ්‍යාතය μ වන විට ක්වන්ටා එකක ශක්තිය E සමාන h μ වේ. අපි ඒක දන්නවා. ක්වන්ටම් එකක ශක්තිය E සමාන h μ ප්ලාන්ක් සමීකරණය භාවිතයෙන් ගණනය කරන්න පුළුවන්. එක්තරා විද්‍යුත් චුම්බක විකිරණ තරංගායාමයේ දීලා සංඛ්‍යාතයේ ෆෝටෝනයක ශක්තිය අහන. එතකොට දැන් E සමානයි මොන μද? E සමානයි h μ නේ. එතකොට අපිට මුලින්ම ගණනය කරන්න පුළුවන්. දැන් C සමානයි μ ලැම්ඩා කියන එකත් ඔයා දන්නවා. ඒතර එහෙමනම් μ කියන්නේ C බෙදීම ලැම්ඩා කියන එකත් දන්නවා. අපි ඒක මෙතෙන්ට ආදේශ කරමු. E සමාන hc බෙදීම ලැම්ඩා. එතකොට ශක්තිය ගන්න පුළුවන් h එක 6.62 6 10 ඍණ 34 ජෝල් තප්පර. මෙහා 3 වැඩි කිරීම 18 ms ඍණ එකක් වෙනවා. ලැම්ඩා වල අගය අපිට මේ දීලා තියෙනවා 420 වැඩි කිරීම 10 ඍණ 9. හරි නේද? ඉතින් මේක සුළු කරලා ඊට E එක ගන්න පුළුවන්. එතකොට 4.7 3 10 ඍණ 19 ජූල් කියලා ශක්ති ප්‍රමාණයක් එනවා ඇති. සුළු කරලා ගන්න. ෆෝටෝනයක ශක්තිය ඔන්න ගණනය කරා. සංඛ්‍යාතයත් හොයන්න කියලා හැබැයි වෙනම කියනවා නේද? සංඛ්‍යාතය නම් C සමානයි μ ලැම්ඩාට දාලා ගන්න පුළුවන් ඉතින්. μ සමානයි C බෙදීම ලැම්ඩා. C කියන්නේ 3 වැඩි කිරීම 18 ms ඍණ 1. ලැම්ඩා කියන්නේ 420 10 ඍණ 9. ඒක බෙදා ගන්න නේ තියෙන්නේ. ඒකට 7.143 10 14ක් s ඍණ 1 එනවා. මොක තමයි සංඛ්‍යාතය. මේ විකිරණයේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කුමන කලාපයට අයත් වෙනවද? සාමාන්‍ය පුතේ දැන් නැනෝ තරංගායාමයේ නැනෝමීටර් 420 කියන බාමල් ශ්‍රේණිය. 420 ඉඳන් 720 වෙනකන් තියෙන බාමල් 400 720 වගේ වෙනකන්. ඒතර ඒක බාමල් ශ්‍රේණිය. එතකොට අහනවා දෘශ්‍ය කලාපයේ ඊතර දැන් අහන්නේ ඉහත දෙකෙහි සඳහන් කළ කලාපයේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජන දෙකක් අහන්නේ. එතකොට දෘශ්‍ය පරාසයේ ප්‍රයෝජන මොනවාද? දෘශ්‍ය පරාසය කියන්නේ ප්‍රධාන වශයෙන් අපිට පේන්නේ දෘශ්‍ය පරාසය නිසානේ. ඒ නිසා දෘෂ්ටිය තමයි පළවෙනි. ඡායාරූප ක්‍රම වේද වලට ගන්නවා වර්ණමිතික විශ්ලේෂණය කලරිමෙට්‍රික් ඇනලිසිස් වලදී ගන්නවා. ඒකට තමයි වර්ණමිතික විශ්ලේෂණය කියලා කියන්නේ ඒවට පාවිච්චි කරනවා. right? ඊළඟට සෝඩියම් හි විමෝචන වර්ණාවලියේ රේඛාවක සංඛ්‍යාතය දීලා තියෙනවා. මෙම තරංගයේ තරංගායාමයේ නැනෝමීටර් වලින් ගණනය කරන්න කියලා කියනවා. එතකොට තරංගයේ තරංගායාමයේ ගණනය කරන්න කියලා කියන්නේ right okay. එතකොට අපි C සමානයි μ ලැම්ඩා දාගමු. එතකොටත් C සමානයි μ ලැම්ඩා වලදී ලැම්ඩා සමාන වෙනවා C බෙදීම μට. C කියන්නේ 3 වැඩි කිරීම 18 තප්පරයට මීටර්. ලැම්ඩා පදේ ගන්න වෙන්නේ 5.09 10 14 s ඍණ 1. එතකොට ලැම්ඩා වෙනවා 5.894 10 ඍණ 7යි මීටර්. නැනෝමීටර් කරනවා නම් 10 9න් වැඩි කරන්න. එතකොට 589.4ක් වෙයි. ඒවා ඊටාම සරල ප්‍රශ්න right? හයිඩ්‍රජන් හි ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් දෙකක ශක්ති වෙනස දීලා තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් දෙකක් ගත්තොත් ඒ ශක්ති මට්ටම් දෙකක වෙනස දීලා තියෙනවා. 245.9 කිලෝ ජූල් මවුලයට. ඉලෙක්ට්‍රෝනයක් ඉහළ ශක්ති මට්ටමේ සිට පහළ ශක්ති මට්ටමට සංක්‍රමණයට නිදහස් කරන ශක්තිය අනුරූප තරංගයේ තරංගායාමයේ නැනෝමීටර් වලින් ගණනය කරන්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් එතකොට ශක්ති මට්ටම් දෙකක වෙනස දීලානේ තියෙන්නේ. ඒතර ශක්ති පරතරය අපි දන්න ඕනේ. ඒතර ශක්ති පරතරය අපි දන්නවා. ඒතර හැබැයි මෙතන මේ මවුලයට දීලා තියෙනන්නේ ඒකයි ප්‍රශ්නේ. හරිද? එතකොට අපෙන් අහන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඒතර එකකට හොයන්නත් ඕනේ. ඒක තේරුම් ගන්න. අපි මෙහෙම කරමු මුලින්ම. දැන් ෆෝටෝනයක ශක්තිය හොයන්න එක ෆෝටෝනයක. හොඳයි. එක් ෆෝටෝනයක ශක්තියනේ E සමාන h නේ. ඒතර අපි ඊට අමතරව දන්නවා C සමානයි μ ලැම්ඩා. ඔහොම සම්බන්ධයකුත් තියෙනවා. ඒ අනුව අපිට ගන්න පුළුවන් E naught සමාන hc බෙදීම ලැම්ඩා. ඔහොම එකක් තියෙනවනේ. හරි අපි දැන් මේකට ආදේශ කරලා එක ෆෝටෝනයක ශක්තිය ගමු.
h කියන්නේ 6.6යි 2යි 6 10 34යි මේ තියෙන්නේ අපි දන්නවා ප්ලාන්ක් සමීකරණය 3 වැඩි කිරීම 10 8ක් වෙනවා ms ඍණයක වලින් එතකොට මේක අපි බෙදුවොත් ලැම්ඩා කියන්න අපිට ආවේ ලැම්ඩා 245.9 200 නෑ 245.9 නෙමෙයිනේ E not HC බෙදීම ලැම්ඩානේ එතකොට මේ අපෙන් අහන්නේ මොකද්ද මේක ලැම්ඩා තමයි අහන්නේ නේ සෝරි ලැම්ඩානේ අහන්නේ E not එකෙන් බෙදන්න ඕනේ නේ ලැම්ඩා එතකොට මෙතන ගත්තොත් E not එක ගන්න ඕනේ මෙතන නේ අපි ඒක මේ විදියට කරමු මුළු ෆෝටෝන නැත්නම් අපි මෙහෙම හදමුද එකපාර ලේසි අපිට සුළු කිරීම ලේසි වෙනවා අපි මෙහෙම කරමු ෆෝටෝන දැන් මේ තියෙන ෆෝටෝන එකක ශක්තියනේ E සමානයි h mu කියන්නේ ෆෝටෝන එකක ශක්තිය අපි ඕක හදා ගන්න පුළුවන් E not කියලා දාන්නම්කෝ hc බෙදීම ලැම්ඩා ඔන්න ෆෝටෝන එකක ශක්තිය ෆෝටෝන මවුලයක ශක්තිය බලන්න මොකද කරන්නේ මවුලයකට බලන්න hc බෙදීම ලැම්ඩා වැඩි කරන අවගාඩ්‍රෝ නියතය නේ ඒක තේරුණාද මොකද එකක ශක්තිය වගේ අවගාඩ්‍රෝ නියතය කියන්නේ L ප්‍රමාණයක් හරිනේ L ප්‍රමාණයක ශක්තිය තමයි ඔකෙන් අදහස් වෙන්නේ ඒක පැහැදිලිනේ හරි දැන් අපිට පුළුවන් එතකොට අපිට එනවා hc බෙදීම L කියලා ගත්තොත් එහෙම ලැම්ඩා කියන්නේ HCl බෙදීම E ඔන්න ඕක දැන් හරිනේ ලැම්ඩා එක අපිට එකපාර හොයාගන්න පුළුවන් මේ සමීකරණේ ලැම්ඩා සමාන වෙනවා HCl බෙදීම L HCl බෙදීම E කියන්නේ මෙතන E කියලා කියන්නේ මවුලයක තියෙන ශක්තිය තමයි මේ තියෙන්නේ right මේකට ආදේශ කරන්න ඉවරනේ ලැම්ඩා සමානයි 6.626 10 ජූල් තප්පර මෙහා 3 වැඩි කිරීම 18යි තප්පරයට මීටර් L එක කියන්නේ පුතේ මෙතන අවගාඩ්‍රෝ නියතය 6 අවගාඩ්‍රෝ නියතය 10.23 මවුලයට බෙදන්න තියෙන්නේ ඔයාලට මවුලයට ශක්තිය දීලා තියෙනවා 245.9 මේක කිලෝ ජූල් නේ ජූල් කරන්න එපේ 10න් වැඩි කරන්න. ඒතර ජූල් මවුලයට වෙනවා. ඉතින් ලැම්ඩා පදේ හොයාගන්න පුළුවන් මීටර වලින් එයි. හරිද? ඒතර ඒක නැනෝමීටර් කරන්නත් ඕනේ 8යි 6යි 8 10 6ක් වගේ එන්නේ. මේක අපි නැනෝමීටර් කරන 10න් 9න් වැඩි කරන්න. එතකොට 486.8යි නැනෝමීටර්. නොම් වෙයි. හරිනේ? හරි. එතකොට එතනින් එනවා අපිට සම්පූර්ණ වශයෙන් මේ තරංග ආයාමයේ නැනෝමීටර් වලින්. අවසාන ප්‍රශ්නේ C කොටස. එක්තරා මිශ්‍ර ලෝහයක ස්කන්ධයන් යකඩ 71ක් කොබෝල් 12ක් මොලිබ්ඩිනම් 17ක් අඩංගු වෙනවා. මේ ලෝහයෙන් සාධාරණද අරය 2.5යි දිග සෙන්ටිමීටර් 10 ඝන සිලින්ඩරයක අඩංගු කොබෝල්ට් CO පරමාණු සංඛ්‍යාව සොයන්න. හරි. එතකොට දැන් සිලින්ඩරයක දැන් ඕලෙල් වල දැනුම තමයි අවශ්‍ය වෙන්නේ. සිලින්ඩරයක් තියෙනවා. සිලින්ඩර් එක මේ වගේ ගන්න. එතකොට සිලින්ඩරයක පරිමාව කොහොමද හොයන්නේ? πr වර්ග h වලින් නේ. ඕලෙල් වල කරනවනේ නේද? ඒතර 5 කියන්නේ 7න් 22 දා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒතර අරය දීලානේ 2.5 නේ. 2.5 අපි සෙන්ටිමීටර වලින් දාගෙන යනකොට වර්ග කරන්න. h එකට h කියන්නේ මොකද්ද? උස සෙන්ටිමීටර 10යි right. මේක සුළු කරලා ගත්තම 196.4යි වර්ග සෙන්ටිමීටර. ඒතර මේ තියෙන දර වර්ගඵලයනේ. මේ sorry පරිමාව. මේ තියෙන පරිමාව. වර්ග සෙන්ටිමීටර නෙමෙයි එන්න ඕනේ ඝන සෙන්ටිමීටර. මේ හොයන්නේ පරිමාව. ඔන්න මේකේ පරිමාව අපි හොයාගත්තා. හරි right. දැන් මේකේ ඊළඟ වැදගත්කම තමයි අපිට පුළුවන් මේ පරිමාව දැනගත්තාම ස්කන්ධය හොයාගන්න. ඇයි? ඝනත්වය දීලා තියෙනවානේ. මේ බලන්න. ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ඒතර ස්කන්ධය කියන්නේ රෝ වැඩි කිරීම v ට. ඒතර ඝනත්වය අපිට දීලා තියෙන්නේ කීයද? 8.2.0යි GCM ඍණ 3. මේක වැඩි කරන්න පරිමාවෙන්. එතකොට පරිමාව විදියට අපි ගන්නෙ මේකේ මේ අපි හොයාගත්ත එක. 196.4යි ඝන සෙන්ටිමීටර. ඒතර ඝන සෙන්ටිමීටර කැපෙනවා. ওই දෙක වැඩි කරාම 1610.5 ග්‍රෑම්. ඔන්න ස්කන්ධය හොයාගත්තා. හරි නේද? දැන් පැහැදිලිනේ. සිලින්ඩරයේ සම්පූර්ණ ස්කන්ධය හොයාගත්තා. මේ තියෙන්නේ සිලින්ඩරයේ ස්කන්ධය. හරි සිලින්ඩරයේ මුළු ස්කන්ධය දානවා මේ දෙක ස්කන්ධ ප්‍රතිශත. යකඩ තියෙන 71යිලු, කොබෝල් 12යිලු, මොලිබ්ඩිනම් 17. ඉතින් අපිට දෙන වෙන වෙනම ස්කන්ධ ටික ගන්න. යකඩ වල ස්කන්ධය කොහොමද ගන්න?
1610.5න් වැඩි කරන්න 71ක්. හරිනේ. එතකොට එතනින් එනවා මේ යකඩවල දෙන ස්කන්ධය. හරි දැන් ඔයාලට මෙතන දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මොනවද? කොබෝල්ට් නිසා කොබෝල්ට් වල විතරක් හොයන්න. යකඩ අවශ්‍ය නැහැ නේද? කොබෝල්ට් වල කීයද 12යි. 12ක් ගලන්න. එතකොට ඔයාලට 193.26 ග්‍රෑම්. එතකොට මෙන්න කොබෝල්ට් වල ස්කන්ධය CO වල ස්කන්ධය දන්නවනම් දැන් මවුල ගාන ගන්න පරමාණු ගාන මේ මවුල ගාන හොයන්න ඕනේ ඊළඟට. NCO 193.26 බෙදන්න මවුලික ස්කන්ධයෙන් 52කින්. එතකොට ග්‍රෑම් මවුලයට වෙලා කීයකින් 3.717 මවුල එනවා. ඒතර මවුල ගාන හරි පරමාණු ගාන හොයන්න අපි දන්නවා මවුල ගාන හරි පරමාණු ගාන හරි එන්නේ මේ අණු ගාන අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරා. sorry. ඔව්. නෑ අණු ගණන එන්නේ අණු ගණන හරි පරමාණු ගණන හරි එන්නේ මවුල ගණන අවගාඩ්‍රෝ නියතයෙන් වැඩි කරා. මෙතන පරමාණු ගණන. මවුල ගණන දැන් දන්නවා කීයද? මවුල ගණන අපිට ඇවිල්ලා තියෙනවා 3.717 නේ. 3.717 මවුල අපි වැඩි කරමු අවගාඩ්‍රෝ නියතයෙන්. අවගාඩ්‍රෝ නියතය කියන්නේ L එක. L එක තියෙන්නේ 6.221023. ඒක වැඩි කරාම අපිට එනවා 2.238යි 1024යි කියලා. ඔක තමයි පරමාණු ගාන. හරිනේ. ඔන්න C වල part 1. ඊළඟ ප්‍රශ්නය අහන්නේ CuO සහ Cu2O මිශ්‍රණයක ස්කන්ධය අනුව 88ක් කොපර් තියෙනවා. මිශ්‍රණයේ කොපර් ඔක්සයිඩ් වල ප්‍රතිශත සංයුතිය තමයි අහන්නේ. ඒක නම් ටිකක් තර්කානුකූල ගානක්. මිශ්‍රණයක් නේ තියෙන්නේ. මෙහෙම මිශ්‍රණයක් තියෙනවා. මිශ්‍රණයේ ඉන්නවා දෙන්නෙක්. කොපර් ඔක්සයිඩ් උත් ඉන්නවා. Cu2O ත් ඉන්නවා. හරි. මෙයාගේ අපිට ගන්න පුළුවන් ඕනනම් මවුල ගාන x කියලා ගන්නවා. මෙයාගේ මවුල ගාන y කියලා ගන්න. ඒතර කොපර් ඔක්සයිඩ් ස්කන්ධය මොකක්ද වෙන්නේ? මවුල ගාන x නම් මවුල ගාන වැඩි කරනවා මවුලික ස්කන්ධය. මවුලික ස්කන්ධය 80යි. නේ? මවුලික ස්කන්ධ සම්පද මේ කොබෝල් 64යි. ඔක්සිජන් 16 80යි. හරිනේ. ඒතර කොපර් ඔක්සයිඩ් Cu2O වල කියුප්‍රික් ඔක්සයිඩ් වල ඉන්නේ 144යි නේ. ඒතර මෙයා y කියලා නිකත් 144යි y. ඒතර කොපර් මවුල ගාන මේක වැදගත්. කොපර් මවුල බලන්න. දැන් කොපර් ඔක්සයිඩ් මවුල එකක කොපර් මවුලත් එකයි. කොපර් ඔක්සයිඩ් මවුල x නම් කොපර් මවුල ගානත් x. මෙතන Cu2O මවුල ගාන එකක කොපර් මවුල දෙකක් තියෙනවා. Cu2O මවුල ගාන y නම් කොපර් මවුල 2y ප්‍රමාණයක් තියෙනවා. ඔක තේරුම් ගන්න. හරිනේ. ඒතර කොපර් වල ස්කන්ධය එහෙමනම් මවුල ගාන ස්කන්ධයෙන් වැඩි බලන්න මවුලික ස්කන්ධයෙන් වැඩි කරන්න 64න් වැඩි කරන්න. ඔන්න ස්කන්ධ. දැන් හරි. දැන් කොපර් වල ස්කන්ධ ප්‍රතිශතය ඕනේ W බෙදීම W. මුළු ස්කන්ධය දාන්නේ යටට. මුළු ස්කන්ධය කියන්නේ මොකද්ද? මේ දෙන්නගේ එකතුවනේ. මිශ්‍රණයේ ස්කන්ධයෙන් 80y x ධන 144යි y. මේකේ ඉන්න කොපර් වල ස්කන්ධය වෙන්නේ x ධන 2y වාරයක් කීයද 64. ප්‍රතිශතය බලන්න 100න් වැඩි කරන්න දෙන්න ඔක සුළු කරන්න. මේක ප්‍රතිශතය අපිට දීලා තියෙනවා 188ක් කොපර් තියෙනවා කියලා. 188 කියන්නේ මේකෙන් ලැබෙන උත්තරේ. ඒතර මෙතන 80x 144යි y උඩට දැම්මේ අපි x ධන 2y වාරයක් 64 වැඩි කිරීම 100. හරි නේද? එතකොට දැන් අපිට එනවා මේ x සහ y අතර සම්බන්ධයක් ගන්න ඕනේ මේක සුළු කරලා. මම මාකින් එකේ දීලා තියෙන සම්බන්ධය අරගන්න ඕන විදිය හරස් ගුණිතය දාලා සම්බන්ධයක් ගන්න. ඒතර 5x සමානයි y වෙන සම්බන්ධයක් එනවා. 5x සමානයි y කියලා සම්බන්ධයක් කරන මොදවල නොදන්නා පදවක දෙකක් තියෙනවා. හරි. දැන් ඉතින් කොපර් ඔක්සයිඩ් වල ස්කන්ධයනේ ඕන. කොපර් ඔක්සයිඩ් වල ස්කන්ධය 80yx නේ. Cu2O වල ස්කන්ධය කීයද? ඒක 144යි y නේ. y වෙනුවට දාන්න පුළුවන් 5x කියලා. මේ y වෙනුවට 5x දාන්න පුළුවන් 144යි y නේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ 720යි නේ. ඒතර 720යි x. ඔන්න කොපර් ඔක්සයිඩ් වල ස්කන්ධ කියුප්‍රික් ඔක්සයිඩ් වල ස්කන්ධයක් දානවා 720යි x. කොපර් ඔක්සයිඩ් වල ස්කන්ධයක් දානවා 80යි x. දැන් ස්කන්ධ ප්‍රතිශතය ගන්න තියෙන්නේ. මුළු ස්කන්ධය කීයද? මුළු ස්කන්ධය අපි දැන් මෙතන මේ xy y වෙන වෙනම හොයන්න ඕනේ නැහැ මේ ගාන හදන්න. ඒකයි මේ කරන්නේ. x වලින්ම විතරක් අපිට කොට දාගන්න පුළුවන්. හරි. මුළු ස්කන්ධය කියන්නේ 80yx ධන 144යි y කියන එකම තමයි 720යි x කියන්නේ නේ. ඒතර මුළු ස්කන්ධය හරි. අපිට අදාළ ස්කන්ධය 80yx වැඩි කරන්න ඕනේ 100. ඔන්න ස්කන්ධ ප්‍රතිශතය නම් මේක සුළු කරාම 100ට 10යි කියලා එනවා ඇති. හරි නේද? right. okay. ඔන්න ඔහොමයි රචනා ප්‍රශ්න පත්‍රය ඉවර වෙන්නේ. මම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ අර මොනවාද
resonance structures හදන්න සම්ප්‍රයුක්තය හදන කොටස ඇරෙන්න සියලු දේවල් සාකච්ඡා කරා. ඒක තාම ලේසි ප්‍රශ්නයක් නිසා. එතකොට ඩිස්කෂන් එකත් එක්ක ඩිස්කෂන් එක බලලා මාකින් එක බලලා ලකුණු දාගන්න ඕනේ. ඒතර පේපරේ ලකුණු දාගන්න අණු කොටස් වලට 0.8 ඔහොමම ලකුණු දීලා තියෙනවා. ඒ ලකුණු ටික දාගෙන ඔයාලට ලකුණු කීයක් ආවද කියලා බලා ගන්න. ඊට පස්සේ පේපර්ස් ටික හරියට ඇටච් කරලා අමුණගෙන තියාගන්න සතිය ගානේ දෙන පේපර්ස්. එතකොට ඒවා තමයි ටර්ම් ටෙස්ට් වලට ඔයා කරලා යන්න ඕනේ. හරිනේ? right.